ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුලත් මේ පරිසර විනාශය වෙනවා. ඊට පස්සේ ඒකාධිපති ව්‍යුහයක් තුලත් මේ පරිසර විනාශය වෙනවා. මොකද හේතුව තමයි මේ දෙකම බැඳිලා තියෙනවා ආර්ථික ප්‍රශ්නයත් එක්ක. එහෙම නැත්නම් මේ නව ලිබරල් ආර්ථික සැලසුම් එක මේක බැඳිලා තියෙනවා. ඉතින් මෙන්න මේ හින්දා තමයි අපි මේ ප්‍රශ්නය ටිකක් විවෘතව සාකච්ඡා කරන්න ඕනේ. මේක සීමාවක් අපිට දාගෙන සාකච්ඡා කරන්න ගියොත් එහෙම පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේ සීමාව පොඩ්ඩක් පුළුල් කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ සීමාව පුළුල් කරගෙන තමයි මම මේ සාකච්ඡාවට පිවිසෙන්නේ. ඉතින් අපි දැන් මම හිතන්නේ මේ වර්තමාන රජයේ බලයටපත් වුණාට පස්සේ නිකන් සමාජගත වෙලා තියෙනවා මේ පරිසර විනාශය වැඩිද කියලා ඉවර වෙලා. එහෙම නැත්නම් මේ වනාන්තර එලිපෙහෙලි කරන එක වැඩිද? මීට ඉස්සෙල්ලා මේ වගේ සිද්ධ වුනේ නැද්ද? සහ ඊට පස්සේ මීට ඉස්සෙල්ලා මේ වැරදි සංවර්ධන ක්‍රියාවලින් සිද්ධ වුණේ නැද්ද කියන අදහසක් පොඩ්ඩක් සමාජගත වෙන්න බලනවා. නේද? එතකොට දැන් සමහර වෙලාවට ඒ හින්දාම අපිට චෝදනා කරන්න හරි පහසුයි මේ දැන් තමයි මේගොල්ලෝ කෑ ගහන්නේ මීට ඉස්සෙල්ලා කෑ ගහන්නේ නැහැ වගේ අදහසකුත් සමාජගත වෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක බලනකොට අපි මේ සාකච්ඡාව ටිකක් වෙනස් පැතිකඩයන් කීපයක් එක්ක තමයි ගෙනියන්න වෙන්නේ. දැන් අපි දන්නවා වර්තමාන රජයේ බලයටපත් වුණාට පස්සේ පළවෙනියෙන්ම මේ ස්වභාවික සම්පත් එක්ක තීන්දුව ගත්ත, ඒ කියන්නේ වැරදිම තීන්දුව ගත්ත. ඒ කියන්නේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳවට්ටපු අවස්ථාව තමයි මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා පතල් හා ද්‍රව්‍ය පනත. එහෙම නැත්නම් විශේෂයෙන්ම පස් වැලි සහ මැටි ප්‍රවාහනය කරන්න තියෙන බලපත්‍ර අහෝසි කිරීම කරා. ඒක කළේ විශේෂයෙන්ම අපි දන්නවා කැබිනට් මණ්ඩලය විසින් ගන්න තීන්දුවක් මත. අපි දන්නවා පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච අනපනතක තියෙන බලතල කැබිනට් මණ්ඩලයට බෑ වෙනස් කරන්න. කැබිනට් මණ්ඩලයට ඕන විදියට. ඒක වෙනස් කරනවා නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ මේ පනතක් සංශෝධනය වෙලා හෝ එහෙම නැත්නම් අලුත් පනතකින් සිද්ධ වෙන්න ඕනේ ක්‍රියාවලියක්. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් පනත සංශෝධනය කරලා සිද්ධ වෙන්න ඕනේ ක්‍රියාවලියක්. එතකොට ඒක සම්පූර්ණයෙන්ම බිඳවැට්ටුවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් අරගන්නවා. ඊට පහුවදා ඉඳලා මේක ක්‍රියාත්මක වෙන තත්ත්වයට පරිවර්තනය කරනවා. ඊට පස්සේ ඒකට අපිට අධිකරණ ක්‍රියාවලියට යන්න වුණා. අධිකරණ ක්‍රියාවලියට ගියාට පස්සේ ඒක නැවත වරක් ඒ ආකාරයෙන්ම තහවුරු වුණා. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ එතෙන්දී ලොකු හඬක් ආවේ නැහැ සමාජය තුලින්. මොකද හේතුව තමයි දැන් සමාජය පිළිගන්නවා දෙයක් මේ සංවර්ධනය සඳහා මේ වැලි පස් මැටි අවශ්‍යයි කියලා ඉවෙලා. හරි. එතකොට ඒ කාලවකවානුව තුලදී අපිට තනියෙන් අරගල කරන්න වුණා මේ தත්ත්වය වළක්ව ගන්න. එතකොට අපි මේ අරගල කිරීමේදී අපි භාවිතා කරපු කරුණු කීපයක් තිබ්බා. පාරිසරික පැතිකඩ විතරක් නෙමෙයි. මෙතන සංවර්ධන ප්‍රවේශයේ පැතිකඩකුත් තියෙනවා. මොකද හේතුව තමයි අපි දන්නවා සීමා සහිත වෙච්ච සම්පතක් අපි අසීමිත ලෙස වැරදි විදිහට අවභාවිතා කිරීම හරහා ඒ සම්පත බිඳ වැටිලා වර්තමාන සහ අනාගත සංවර්ධනය කියන දෙකම බිඳ වැටෙනවා. එතකොට ඒක අපි සාකච්ඡාවට ලක් කරපු එක පැතිකඩක්. ඊට පස්සේ රටේ නීති ආධිපත්‍ය කියන එක. එතකොට අනපනතක් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වෙන ව්‍යුහයක් විධායකයෝ හෝ එහෙම නැත්නම් විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් අර ගැනීම හරහා ක්‍රියාත්මක වෙනවයි කියලා කියන්නේ අපේ රටේ නීති ආධිපත්‍ය බිඳ වැටෙනවා. අපි විසින් පාර්ලිමේන්තුවට ලබා දීපු ව්‍යවස්ථාදායක බලය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක එක පැතිකඩක් නීති ආධිපත්‍ය කියන එක. බිඳ වැටීම කියන එක. අනිත් පැත්තේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ බිඳ වැටීම. අපි දන්නවා රටක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය කියලා කියන්නේ අනිත් අයගේ කියන්නේ වැඩි බහුතර මතයත් එක්ක ක්‍රියාවලිය ගොඩ නැගෙන්න ඕනේ. එතකොට මේ ජාවාරම්කාරී කණ්ඩායම් කීපයකගේ ඕමනාවන් ඉටු කිරීම සඳහා තමයි මේ ක්‍රියාවලිය ගොඩ නගන්නේ. අනපනත් සංශෝධනය කරන්නේ. එතකොට මේ පැතිකඩකුත් තියෙනවා මේකේ. ඉතින් එතකොට මේ පැතිකඩවල් සියල්ලමත් එක්ක තමයි පරිසර වේදීන් විදිහට එහෙම නැත්නම් පරිසර ක්‍රියාදාරය විදිහට අපි මේකට මැදිහත් වෙන්නේ. හැබැයි මේ මැදිහත් වෙනකොට ඒ කාලවකවානුව තුලදී අපි දැක්ක කිසිදු ආකාරයකින් ලොකුවට මේ කියන්නේ අපි සිවිල් සමාජය ගත්තත් අනිත් කණ්ඩායම් වල දායකත්වයක් එන්නේ නැහැ. මොකද හේතුව තමයි ඒක එච්චර දේශපාලනිකව මේ ගන්න බෑ පක්ෂවලටවත් කණ්ඩායම් වලට ගන්න බෑ. මොකද ඒගොල්ලෝ මේක දකින්නේ එක සීමා සහිත පැතිකඩකින්. හින්දා තමයි ඒකේ ගැටලුව මතුවෙන්නේ. එතකොට දැන් ඔහොම ගිහිල්ලා ඉවර වෙලා එක අවස්ථාවක් එනවා ආපහු ඔය 5 2001 කියන චක්‍රලේඛයේ සංශෝධනය කිරීම. සංජීව කිව්වා වගේ 5 2001 චක්‍රලේඛයේ සංශෝධනය කරලා ඉවර වෙලා මේ වනාන්තර විශාල ප්‍රමාණයක් උත්සාහ කරනවා මේ විවිධ භාවිතාවන් සඳහා ලබා ගන්න. දැන් එතකොට මේක ගත්තත් මේකේ පැතිකඩයක් ගණනාවක් තියෙනවා. දැන් මේකේ එක පැතිකඩක් තියෙනවා මේ නීති ආධිපත්‍ය කියන එක. දැන් මොකද හේතුව තමයි ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි මෙතන විවෘතව සාකච්ඡාව කරගෙන යන්න මේ 5 2001 කියන චක්‍රලේඛයක් ඇත්තටම වැඩක් නෑ අද වන විට. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එතකොට මේ දැන් ඇයි මේ පරිසරවේදියෙක් එහෙම සඳහන් කරන්නේ කියලා ඉල්ල. දැන් අපි නීතියත් එක්ක බද්ධ කරලා ගත්තාම 5 2001 කියන චක්‍රලේඛයේ ඉන්නේ ඇත්තටම මුලින්ම තිබ්බේ 598 කියලා චක්‍රලේඛයක්.
ඒ 598 කියන චක්‍රලේඛයෙන් කලේ ඒ කියන්නේ මූලික ඒ කියන්නේ 1970 ගණන් වලදී වන සංරක්ෂණ ආඥාපනතට පැවරුවා වියලි කලාපයේ තියෙන වනාන්තර වලින් නම් හෙක්ටයාර් මේ අක්කර 500කට වැඩි වනාන්තර සහ වියලි තෙත් කලාපයේ අක්කර 50ට වැඩි සියලුම වනාන්තර වන සංරක්ෂණ ආඥාපනතට පැවරුවා. ඒ කියන්නේ රක්ෂිත නොවන රජයට අයිති ඉඩම් විදියට තියෙන ඒවා. ඊට පස්සේ ඒ ක්‍රියාවලිය යද්දී ලොකු ගැටලුකාරී තත්ත්වයන් එනකොට විශේෂයෙන්ම ඔය ජනාධිපති කාර්යසාධක බලකායේ නිර්දේශ මත 1998 දී 598 කියන චක්‍රලේඛය හරහා කරා වියලි කලාපේ අක්කර 200කට අඩු වනාන්තරත් වැඩි වනාන්තරත් තෙත් කලාපේ අක්කර 20ට වැඩි වනාන්තරත් සියල්ලම වන සංරක්ෂණ ආඥාපනතට යටත් කළා. ඊට පස්සේ ඔහොම යටත් වෙලා එදකොට ඒත් ගැටලුකාරී තත්ත්වයන් දැක්ක ජනාධිපති කාර්යසාධක බලකාය නිර්දේශ දුන්නා. ඒ නිර්දේශ මත තමයි 5/2001 චක්‍රලේඛයේ ඉන්නේ. 5/2001 චක්‍රලේඛයෙන් කරන්නේ සියලුම ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් සතුව තියෙන සියලුම රජයට අයිති වනාන්තර ඉඩම් ටික පවරනවා වන සංරක්ෂණ ආඥාපනතට. ඒකේ පනතේ 20 වෙනි වගන්තියට යටත් කරන්නේ. එතකොට ඒ යටත් කළ ඉවරලා ඒවා සියලුම දේවල් පරිපාලනයට ලක් කරනවා. හැබැයි ඒ විදිහට ඇවිල්ලි වෙලා එනකොට පොඩි ගැටලුවක් එනවා. මේ සමහර ඉඩම් ප්‍රාදේශීය ලේකම්ලට දිස්ත්‍රික් ලේකම්ලට බලපත්‍රය යටතේ දෙන්න බෑ. ඒ හින්දා 2006 කියලා චක්‍රලේඛයක් කරහා ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් යටතට නැවත වරක් වනාන්තර නොවන රජයට අයිති ඉඩම් සියල්ලම පවරනවා. ඒ විදිහට තමයි ඊට පස්සේ ඉන්නේ. ඊට පස්සේ 2009 දී පනත සංශෝධනය කරනවා වන සංරක්ෂණ ආඥාපනත. අවසාන සංශෝධනය දැන්ට ඇවිල්ලා තියෙන. මේ සංශෝධනයේදී අර රජයට අයිති සියලුම වනාන්තර ඉඩම් වන සංරක්ෂණ ආඥාපනති 20 වෙනි වගන්තියට යටත් කරලා තියෙන්නේ. ඒ හින්දා දැන් ආපහු අර 5/2001 කියලා චක්‍රලේඛයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නෛතික தත්ත්වය. සැබෑ නෛතික தත්ත්වය. නමුත් මේක සමාජය තුල අපි මැදිහත් වෙලා කරපු මේ අදහස් දැක්වීමක් එක්ක ඒක ගොඩ නැගිලා එන්න පටන් ගත්තා. හැබැයි ඒකත් එක්කම ඒවෙන් අරගත්ත මේ වැරදි මතවාදය තමයි සමාජගත කරපු වැරදි මතවාදය තමයි ජනතාවට සහ මේ විශේෂයෙන්ම මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළට දීපු බලපෑම් ක්‍රියාවලිය තමයි මේ වනාන්තර එලිපෙහෙලි කරනකොට රජයට අයිති වනාන්තර එලිපෙහෙලි කරනකොට මේවට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියන අදහසක් සමාජගත කළා. නමුත් සැබෑවටම ගත්තොත් එහෙම ගැටලුවක් නැහැ. දැනටත් නීතිය ඒ ආකාරයෙන්ම තියෙනවා. මොකද 5/2001 චක්‍රලේඛය දැන් ඇත්තටම වැඩක් නැහැ. ඒක සංශෝධනය කළත් බල රහිතයි. දැන් ඒකයි අපි අධිකරණයට ගිහිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක. මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් චක්‍රලේඛයක් කියලා කියන්නේ පනතකට ගොඩක් පල්ලෙහාන් තියෙන්නේ නේද? මුලින්ම අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊට පස්සේ මේ කියන්නේ අපි කියන ඕඩිනන්ස් එහෙම නැත්නම් ආඥා පනත් ඊට පස්සේ එතනින් පස්සේ එනවා ප්‍රඥප්ති ප්‍රාදේශීය පළාත් සභාවල ප්‍රඥප්ති ඊට පස්සේ ප්‍රාදේශීය සභාවල අපි පළාත් පාලන ආයතන වල අනුනීති එනවා ඊට පස්සේ එතනින් පස්සේ තමයි යම්කිසි පරිපාලන ව්‍යුහයන් නිවැරදි පරිදි ගොඩනගන්න තමයි චක්‍රලේඛයේ ඉන්නේ. චක්‍රලේඛ කියලා කියන්නේ නීති අපි ගත්තාම 15ම මට්ටමේ තියෙන්නේ. ඒතකොට 15ම මට්ටමේ තියෙන එකකට අනපනතක තියෙන ඒවා සංශෝධනය කරන්න බෑ. ඒ හින්දා 2009 පනත සංශෝධනය වෙනකොට වන සංරක්ෂණ ආඥාපන සංශෝධනය වෙනකොට තියෙන තත්ත්වය ඒ ආකාරයෙන් පවතිනවා. ඒක බෑ මේ 1/2020 කියන චක්‍රලේඛයෙන් සංශෝධනය කරන්න. හැබැයි සමාජගත කළා දෙයක්. ඒ සමාජගත කරපු දේ තමයි මේ වනාන්තර එලිපෙහෙලි කිරීම කියන එක මේ නීතියෙන් සුරක්ෂිත කරලා දුන්න වගේ අදහසක් සමාජගත කළා. ඒක හරහා තමයි මේ දැන් අද වන විට වනාන්තර එලිපෙහෙලි කිරීම දරුණු මට්ටමකට පරිවර්තනය වෙන්නේ. දැන් මේ පරිවර්තනය වෙන ව්‍යුහය තමයි මේ කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිමේ වශයෙන් ඒවට යොමුව ලබා දෙනවා. අන්න එතන තමයි තියෙන ගැටලුව තියෙන්නේ. ඊට අමතරව සමාජ මතයක් හදනවා. දැන් පහුගිය දවස් ටිකේම අපි දැක්කා ඒක කලේ මේ සමාජ මතයක් හදන එක. වනාන්තර එලිපෙහෙලි කිරීම කියන එක සාමාන්‍යකරණය කළා. ඊට අමතරව දැන් අපි දන්නවා රක්ෂිත වනාන්තර. දැන් ගම සමග පිළිසඳරක් වගේ වැඩසටහන හරහා කරනවා. ඒ තමයි මේ ජනතාවට අදහසක් ලබා දෙනවා මේ රක්ෂිත වනාන්තර තුල මානව ජනාවාස ඇතුළු මොනවා හරි මිනිසාගේ භාවිතාවන් තියෙනවා. ඒව භාවිතාවට ගැනීම ගැටලුවක් නෑ. වගේ අදහසක් සමාජගත කරනවා. සමාජගත කළා ඒවට අවස්ථාව ලබා දෙනවා. ඒවැය තියෙන ඉඩම් අල්ලන්න. හැබැයි අපි තව දුරටත් ඒවා බැලුවාම ගැඹුරට ගිහිල්ලා බැලුවම පේනවා ඒ සියලුම දේවල් එක්ක ඉන්නේ ජාවාරම්කාරී ක්‍රියාවලියක්. දැන් උදාහරණයක් හැටියට මම හිතන්නේ ඔයගොල්ලෝ පහුගිය දවස්වල දැක්ක ওই 10 යගල අබේ භූමිය Facebook එකේ එහෙම නිතර ෂෙයා වෙන දෙයක් තමයි 10 යගල අබේ භූමියේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. අපි දන්නවා උඩවලව ජාතික වනෝද්‍යානයේ ඉඳලා ඉහළට තියෙන බෝගහපට්ටිය ප්‍රදේශයට අලි ගමන් කරන ප්‍රධානම අලිමංකඩ තමයි 10 යගල අලිමංකඩ කියලා කියන්නේ. දැන් මේ වෙනකොට ඒකේ ලොකු ජාවාරම්කාරී පිරිසක් ඒකේ ඉන්නවා පිටිපස්සේ. මොකද හේතුව තමයි අපි දන්නවා මේ පැත්තේ ඉන්න විශේෂයෙන්ම ජගත් පුෂ්ප කුමාර ඊට පස්සේ විමල් ගලගමාරච්චි ඊළඟට ගත්තාම අපි දන්නවා මේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මේගොල්ලොත් එක්ක ඉන්න කණ්ඩායම් සියල්ලම එකතු වෙලා තමයි මේ ජාවාරම් මෙහෙවන්නේ.
ඒතකොට මේ ජාවාරම්කාරී කණ්ඩායමට ඌමනාවන් ඉෂ්ට කරන්න තමයි අර ගම සමග පිළිසඳරක් කරහා අවස්ථාව දෙන්නේ. දැන් ඕක එක පැතිකඩක් තමයි මේ සමාජයට පේන පැතිකඩ ඔය මං කිව්වේ. හැබැයි ඕකේ තියෙන උතනින් එහා තියෙන ගැඹුරු පැතිකඩ තමයි ඊට වැඩිය වෙනස්. අපිට ওই පේන එකෙන් එහා තමයි ඊතුරු දේවල් ටික තියෙන්නේ. ඒ තමයි මේ ගම සමග පිළිසඳරක් වැඩසටහන් සහ මේ වගේ සමාජගත කිරීම හරහා ප්‍රධාන ක්‍රියාවලිය තමයි අදවන විට අපි දන්නවා ලංකාවේ අති දැවැන්ත ප්‍රමාණයකින් ගත්තහම වනාන්තර ඇතුළුව ඉඩම් මහ පරිමාණයෙන්ම සමාගම් සතු කරන යාන්ත්‍රණයක් ගොඩනංවලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි උදාහරණ විදිහට ගත්තොත් මේ වෙනකොට අපි දන්නවා පැල්වත්ත සීනි සමාගමට අක්කර 7000ක් දෙනවා. ඒ අක්කර 7000 දෙන්නේ ඊටාම සුවිශේෂී කලාපයක් ඔය දෙමළිය වන්දම කියන ප්‍රදේශයේ. ඒ කියන්නේ උමාඔය යටතේ හදපාන්නගල වැවේ ධාරිතාව වැඩි කළා ඒක හරහා දියවර සපේන කලාපයට තමයි ඉඩම් ටික තමයි දැන් පැල්වත්ත සීනි සමාගමට දෙන්නේ. ඒ කියන්නේ මෙතෙක් කාලයක් මිනිස්සු ඒ වතුර ටික එනකම් බලාගෙන හිටියේ ඒ කලාපය යල මහ දෙකන්නේ වගා කරන්න. දැන් මේ මිනිස්සුන්ට ඒ දෙන්න තියෙන හේන් වගා කරපු ඉඩම් ටික දැන් මහ පරිමාණයෙන්ම පැල්වත්ත සීනි සමාගමට ලියලා අක්කර 7000. එතකොට අර ගම සමග පිළිසඳරක් වැඩසටහන හරහා අර ජනතාවට රක්ෂිතවල ඉඩම් බෙදනකොට ජනතාවගෙන් එන ප්‍රතිවිරෝධතාවය මොකද වෙන්නේ? අර ජනතාව කියලා කියන්නේ ජාවාරම්කාරී කණ්ඩායම්නේ මේ ප්‍රතිවිරෝධතාවය දක්වන්නේ. මේ සාමාන්‍ය ජනතාව මේවට ප්‍රතිවිරෝධතාවය දක්වන්නේ එන ප්‍රමාණය හරිම අඩුයිනේ අපි දන්නවනේ. සාමාන්‍යයෙන් තත්ත්වයේ සමාජේ නේද? අපේ සිවිල් සමාජයේ තත්ත්වය අපි දන්නවා. එතකොට ඒ කණ්ඩායම් ටිකට අර ඉඩම් ටික බෙදුවට පස්සේ අර මහ පරිමාණයෙන් එන බලපෑම එන්නේ නැහැ සමාජයේ. හරි. දැන් ඔය එක පැතිකඩක්. දැන් අපි ගත්තොත් එහෙම තව පැත්තක් ගත්තොත් එහෙම මේ වන විට ඔය වගේ මහ පරිමාණයෙන් ඉඩම් බෙදන ප්‍රදේශයක් තමයි මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු ප්‍රදේශයේ විශේෂයෙන් මහවැලිගඟේ පිටාර තැනි වෙච්ච එකක් ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතයේ තියෙනවා අනිත් පැත්තෙන් සෝමාවතී ජාතික වනෝද්‍යානයේ තියෙන ඔය අතර පිහිටලා තියෙන කන්දකාඩු තෙත්බිම් සහ වනාන්තර පද්ධතිය අක්කර 8500 මේ වෙනකොට කොටස් වලට බෙදලා මහ පරිමාණ ව්‍යාපාරිකයින්ට බෙදනවා. ඒක හරහා ලොකු ගැටලුකාරී තත්වයන් ගණනාවක් මේ වන විටත් උද්ගත වෙමින් යනවා. නමුත් ඉන්නේ නැහැ ලොකු බලපෑම් ක්‍රියාවලියක් ඊට එරෙහිව. මොකද ගම සමග පිළිසඳරක් කරහා අර සුළු පරිමාණයෙන් මිනිස්සුන්ව සන්තර්පණය කරලා තියෙන්නේ. දැන් එන්නේ නැහැ ප්‍රතිවිරෝධතාවය. හරි ඊට පස්සේ දැන් අපි ගත්තොත් එහෙනම් පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊට පස්සේ මොනරාගල බදුල්ල දැන් මේ ප්‍රදේශවල අපි දන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉල්ලලා තියෙනවා අක්කර 80000 ඒ කියන්නේ හෙක්ටයාර් 32000ක් බඩීරිගු වගා කරන්න සමාගම් වලට දෙන්න කියලා ඉවෙලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ඉඩම් පෙන්වන්න කියලා අනුරාධපුරයේ මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක වලට දැන් ඉඩම් පෙන්වන්න කියලා ඉවෙලා කියලා තියෙන. දැන් ඉඩම් පෙන්වමින් යනවා. ඒ සමාගම් වලට ඉඩම් වේගයෙන් ලබා දෙමින් යනවා. හැබැයි ගම සමග පිළිසඳරක් කරහා අර සමාජය සාමාන්‍ය පුරවැසියන්ව නිද්‍රාගත කරලා දැන් අරවට එන්නේ නැහැ ප්‍රතිවිරෝධතාවය. අපි දන්නවා එවන්ගාඩ් සමාගමත් එක්ක සම්බන්ධ වෙන අලුත් සමාගම තමයි එවන් ඇග්‍රෝ සමාගම. එවන් ඇග්‍රෝ සමාගම අක්කර 40000ක් ඉල්ලනවා බඩිරුඟු වගා කරන්න. එතකොට ඒකට අවශ්‍ය කරන ශ්‍රමය අරගන්නේ අපේ රැඳවියන්ගේ. ඒගොල්ලෝ පාවිච්චි කරලා තමයි මේ බඩිරුඟු වගාව කරන්නේ. එතකොට ඒකේ පයිලට් ප්‍රොජෙක්ට් එක කරන්න මූලික ව්‍යාපෘතිය කරන්න අක්කර 5000ක් දීලා තියෙනවා. දැන් පළවෙනි අධීරයේදී. දැන් ඒක කරගෙන යනවා. ඊට අමතරව අපි දන්නවා අක්කර 62500ක් මොනරාගල බදුල්ල සහ අම්පාර කියන දිස්ත්‍රික්ක තුනෙන් IMS Holding ඊට පස්සේ ඒකේ හවුල්කාර සමාගම එහෙම නැත්නම් ඒකට ආයෝජන කරන සමාගම තමයි මේ සිංගප්පූරු සමාගමක් වෙච්ච ගැසෙල් වෙන්චර්ස් සමාගම. අක්කර 62500ක්. ඒතකොට දැන් මේක මේ අරගන්නේ සියල්ලම අරගන්නේ මේ ගොවි ජනතාව අර සංජීව ඉස්සෙල්ලා සඳහන් කරා වගේ හේන් වගා කරපු ඉඩම්. ඇත්ත හේන් වගා කරපු ඉඩම්. දැන් හේන් වගාව කියලා කියන්නේ ඇත්තටම ඇත්ත හේන් වගාවක් නෙමෙයි. දැන් හේන් වගාව කියලා කියන්නේ ස්ථිර භෝගයක් වෙච්ච බඩිරිඟු වගා කරන ඉඩම් වලට සහ ඊට අමතරව කෙසෙල් වගා කරන ඉඩම් වලට තමයි දැන් හේන් වගා බීම් කියලා කියන්නේ. ඇත්තටම හේන් වගාව කියලා කියන්නේ ඒක නෙමෙයි. ඊට වැඩිය ගොඩාක් එහා ගිය ක්‍රියාවලියක්. එතකොට මෙන්න මේ ඉඩම් ටික තමයි මිනිසුන්ගේ අත්පත් කරගෙන මේ සමාගම් වලට දෙන්නේ. හැබැයි ඒක ප්‍රතිවිරෝධතාවයේ එන එක වළක්වන්න මෙන්න මේ වගේ ක්‍රියාවලියක් එලාගෙන යනවා. ඊළඟ එක තමයි දැන් අපි වගේ කණ්ඩායම් මේකට එරෙහිව හඬ නගනකොට අපි වගේ කණ්ඩායම් වල තියෙන මේ මතයේ එළියට එන එක වළක්වන්න ඕන කරන යාන්ත්‍රණයේ ගොඩනගනවා අනිත් පැත්තෙන් ශක්තිමත්. ඊළඟ පැත්තෙන් අපි දන්නවා ගොවි සංවිධානවල සභාපතිවරු ඇතුළු නියෝජිතයෝ ගෙන්නලා ඉවර වෙලා ඊළඟට ගෙනියනවා වැඩපිළිවෙලක් මේ වනාන්තර එලිපෙලි කරනවා කියන එක මේ බොරුවක් මේ සමාජගත කරමින් යන්නේ. දැන් මේකත් තව පැත්තකින් එලාගෙන යනවා. ඒ ආකාරයෙන් එතකොට සමාජය තුළ මේ සංවර්ධන විරෝධීන් තත්වයට පරිසර වේදීන් එහෙම නැත්නම් මේ සිවිල් සමාජ ක්‍රියාකාරීකයෝ පත් කරමින් යනවා. ඒ හරහා තමයි මේ ක්‍රියාවලිය ශක්තිමත්ව මේ භූමිය තුල එලාගෙන යන්නේ. දැන් අපි දන්නවා මේ වනාන්තරය ඇතුළු මේ ඉඩම් ටික මහා පරිමාණයෙන්ම මේ සමාගම් සතු කරන ක්‍රියාවලිය විතරක් නෙමෙයි අදවන විට.
ඊට අමතරව අපේ රටේ ස්වභාවික සම්පත් වෙච්ච දැන් නැගෙනහිර කලාපයේ මේ වෙනකොට විශේෂයෙන්ම ඉල්මනයිට් රූටයිල් සහ සර්කෝන් කියන මේ ඛනිජ තියෙන සම්පූර්ණ වැලි වැටි ටික මේ වන විට සමාගම් වලට දෙනවා. ඉන්දියානු සමාගම් වලට. ඉන්දියානු සමාගම් දෙකකට දැන් මේ වෙන විට නැගෙනහිර වැලි වැටිය සම්පූර්ණයෙන්ම දීගෙන යනවා. ඒ කියන්නේ ත්‍රිකුණාමලයේ ඉඳලා ඒක විහිදිලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම පානම දක්වා. දැන් ඒකේ කෝමාරි ප්‍රදේශයේ මේ විශේෂයෙන්ම මේ කෝකිලායි ඇතුළු ඒ කලාපේ ඉඩම් මේ වැලි වැටිය ලබා දෙන ඉන්දියානු සමාගමකට මේ වන විට පරිසර බලපෑම් මැගීම් වාර්තාවකුත් සකස් කරලා තියෙනවා. දැන් ගිය මාසේ වාර්තාව සකස් කළා. ගිය 23 වෙනිදා ඉවර වුණා මහජන අදහස් දක්වන තියෙන කාල සීමාව. දැන් මේ විදිහට තමයි අරගන්නේ. ඊට අමතරව අපි දන්නවා දැන් මේ වෙනකොට මාගම කිරින්දේ. ඒකේ සම්පූර්ණ වැලි වැටිය තියෙනවා කිරින්දේ ඉඳලා පටන් අරගත්තාම ගොඩවාය දක්වා කිලෝමීටර් 22ක් දිගයි. සම්පූර්ණ වැලි වැටිය. එතකොට මේ වැලි වැටිය ප්‍රධාන වශයෙන්ම තියෙන ඉල්මනයිට් ඇතුළුව රූටයිල් ඉල්මනයිට් කියන ප්‍රධාන ඛනිජ වර්ග. දැන් මේ වෙන විට ඒක ඉන්දියානු සමාගමකට ලබා දීලා තියෙන්නේ. ඒ ලබා දුන්නේ 2006 වසරේ හදපු පරිසර බලපෑම් මැගීම් වාර්තාවක් පදනම් කරගෙන. ඒකට අනුමැතිය ලැබිලත් නැහැ. නමුත් ඒක දැන් ලබා දීලා තියෙනවා. දැන් ඒකට ඕන කරන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් ඒ අතරතුරදී තමයි අර පහුගිය දවස්වල අපි රංගනයක් දැක්කේ කවුද මේ විමල් වීරවංශ ගිහිල්ලි වෙලා ප්‍රතිවිරෝධතාවය දක්වන්න ගිහිල්ලා හූ කියලා එහෙම එළියට එන පොඩි රංගනයක් දකින්න ලැබුණේ. මොකද මේ රංගනත් අපිට මේ අතරතුරදී දකින්න හම්බ වෙනවා. දැන් ඒකේ හොඳම උදාහරණය තමයි අපි ඒ වගේ දැක්ක හොඳම රංගනයක් දැක්ක අවස්ථාව තමයි ගින්නිල් වලාගඟ ව්‍යාපෘතිය. දැන් ගින්නිල් වලාගඟ ව්‍යාපෘතියේදී ප්‍රධාන වශයෙන්ම මේ සමාජයෙන් එන ප්‍රතිවිරෝධතාවයේ වළක්වීම සඳහා පාවිච්චි කරපු ක්‍රියාවලිය තමයි මුලින්ම කිව්වා මේ ව්‍යාපෘතියට අදාළ නැහැ. චමල් රාජපක්ෂ ඇවිල්ලා කියනවා මේ ව්‍යාපෘතිය හදන්නේ සිංහරාජය ඇතුලේ. වැව් දෙකක් හදනවා සිංහරාජය ඇතුලේ. පොඩි වැව් දෙකක් හදලා තමයි මේ හම්බන්තොට ජනතාවට වතුර නැහැ. හින්දා වතුර අරගෙන යන්න තමයි මේ කරන්නේ කියලා වෙලා. ඒතකොට සිංහරාජයෙන් පොඩි වනාන්තර ටිකක් කැපෙනවායි කියලා කිව්වා. ඒතකොට දැන් හැමෝම පටන් ගත්තා මේකට විරෝධතාවය දක්වන්න. ගින්විලා ව්‍යාපෘතිය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඒකේ අරමුණ මොකද්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි අර සිංහරාජය කැපෙනවායි කිව්ව හැටියෙම ලොකු පිරිසක් පටන් ගත්තා ඒකට. සමහරු යුනෙස්කෝ එකට ලිව්වා. සමහරු මෙහි අරගල කරන්න පටන් ගත්තා සිංහරාජය කැපෙනවායි කියලා ඉවෙලා. හැබැයි ඊට පස්සේ ඒක පොඩ්ඩක් මේ මතුවෙන්න ඇදලි වෙලා ඊට පස්සේ ඒක යටපත් කළා කිව්වා අපි සිංහරාජේ මේක කරන්නේ නැහැ කියලා ඉවෙලා. අපි ඊටාම පැහැදිලිව දැනගෙන හිටියා මේක මේ ඊටාම සැලසුම් සාගත රංගනයක් කියලා වෙලා. මොකද හේතුව තමයි අපි දන්නවා මේ ව්‍යාපෘතිය සඳහා හැදුවා සැලසුම් තුනක්. ගින්නිල්වලාගඟ ව්‍යාපෘතිය සඳහා. එහෙම නැත්නම් ගින්ගගේ සහ නිල්වලාගඟේ වතුර ටික හම්බන්තොටට ගෙන යන සැලසුම තියෙන ව්‍යාපෘති තුනක් හැදුවා. ඒ තුනෙන් එකකවත් නැහැ සිංහරාජය ඇතුලේ මේ ජලාශය ඉදි කරනවායි කියලා වෙලා. මොකද ඕන උනේ එහෙම එකකට තමයි විරෝධතාවය තියෙන්නේ. හැබැයි හරෝල යවන එකට විරෝධතාවය නැහැ. මොකද හරෝල යවීමේ බලාපොරොත්තුව තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා හම්බන්තොට මහා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරා වතුර ලොකු ප්‍රශ්නයක්. උමාවය හැරෙව උමාවය ෆේල්. ඒ හින්දා තව ජල ප්‍රභවයක් ඕනේ. ඒ හින්දා තමයි ගින්නිල්වලාගඟ හැරවලා යවන්නේ. ඒ විතර නෙමෙයි මේ වෙනකොට චීන සමාගම් ටික ලොකු බලපෑමක් කරනවා. මොකද අපි දන්නවා දැන් පහුගිය දවස්වල මාගම්පුර වරාය බදු දුන්න අනුමවුදු බදු ක්‍රමයේ යටතේ චීන සමාගමට. දුන්නාට පස්සේ ඒගොල්ලෝ මූලික එකකතාවයක් තියෙනවා. ඒ තමයි අක්කර 15000ක් ඕනේ ඒගොල්ලන්ගේ කර්මාන්ත ශාලා ටික ස්ථාපිත කරන්න. චීන කර්මාන්ත ශාලා. එතකොට මේ අක්කර 15000 මැනීම් කළා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොටසක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඔය මේ රණවරුණාව වැව දෙමළිය වැව ආශ්‍රිතව අක්කර මේ අක්කර 8000ක් විතරත් ඊට පස්සේ අනිත් අක්කර 7000 විතර තියෙන්නේ ගොන්නොරුව පාරත් අඩිසිය පාරත් අතර තියෙන සීමාවේ. තමයි ඊටු අක්කර 7000 තියෙන්නේ. එතකොට ඒව ස්ථාපිත කරන්න ඉස්සෙල්ලා වතුර ලබා දෙන්න ඕනේ. දැන් ඒ හින්දා තමයි චීන සමාගම් ඇවිල්ලා දිගින් දිගටම මේ වතුර හරවන ව්‍යාපෘති වලට feasibility studies කරන්නේ. එහෙම නැත්නම් මූලික ශක්්‍යතා වාර්තා සකස් කරන්නේ. දැන් එතකොට ගින්නිල් වෙලායකටත් ශක්්‍යතා ඇගීම කරන්නේ චීන සමාගම්. චීන සමාගම් වලටම වතුර දෙන්නේ ඒගොල්ලොම සැලසුම් සකස් කරනවා ඒගොල්ලොම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි දන්නවා ඒ කියන්නේ දැන් සැලසුම තියෙන ගින්නිල්වලා ගඟේ සැලසුම තිබ්බේ මූලික අධීරයේදී මේ ගින්ගඟේ සහ නිල්වලා ගඟේ ගලාගෙන යන වතුර ටිකෙන් කොටසක් හම්බන්තොට ප්‍රදේශයට ගෙන යන්න පුළුවන් පානීය ජල අවශ්‍යතාවය සපුරන්න. ඒකෙන් මේ ගම් වතුර පාලනය කරන්නත් පුළුවන් කියලා වෙලා. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරි. මොකද හේතුව ඉහළම කලාපයෙන් වතුර හලෝල යවුවයි කියලා වෙලා ලොකු ගම් වතුර පාලනයක් වෙන්නේ නැහැ. මොකද නිර්තදිග මෝසම සක්‍රිය වෙනකොට සිංහරාජයට ලැබෙන වතුර හින්දා නෙමේ ගම් වතුර ඇති වෙන්නේ. මතු පිටින් ගලා යන වතුර ප්‍රමාණය වැඩි වෙන්න තමයි ගම් වතුර ඇති වෙන්නේ. එහෙම නැත්නම් වනාන්තරයකට වැටුණාට ගම් වතුර ඇති වෙන්නේ නැහැ. ගම් වතුර යාමනය තමයි වනාන්තර පද්ධතියකින් කරන්නේ. එතකොට එහෙමනම් කරන්න ඕනේ ඊට පල්ලෙහා ප්‍රදේශයකින් හරවල යවන්න ඕනේ. දැන් මේක කරන්නේ සිංහරාජ්‍ය ආශ්‍රිතව මාදුගැටේ ප්‍රදේශයෙන් තමයි
හරවල යවන්නේ. දැන් ඉස්සෙල්ලා සංජීව සඳහන් කළා දැන් මේකෙදි මේ මුලින්ම සිංහරාජ්‍ය පාරක් හැදුවා ලංකගම දක්වා. පාර හදනකොට සමාජගත කළා දෙයක් මේ ජනතාවට මේ මාර්ග පහසුකම් ලබා දීම කියන එක. එහෙම සඳහන් කළා තමයි මේ මාදු ගැටේට හදන ජලාශයට ඕන කරන ඒ කියන්නේ මූලික පිවිසුම් මාර්ග සකස් කරගත්තා. එතකොට මේක තමයි මේ බොරුව සහ මේ ප්‍රතිපත්ති මේ ව්‍යුහයන් මේ සියලුම දේවල් පාවිච්චි කරලා කොහොමද මේ ක්‍රියාවලිය ගෙනියන්නේ කියලා. දැන් එතකොට මේවත් එක්ක මේක සමහර වෙලාවට දැන් අපිට හිතෙනවා මේක ආණ්ඩුවක් බලයට පත් වුනහම සිද්ධ වෙන දෙයක්. එහෙම නැත්නම් මේ කණ්ඩායම නැතුව මේ කණ්ඩායම ආවොත් මේක බේර ගන්න පුළුවන් වෙයි වගේ අදහසක් සමාජගත වෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා දැන් සමහර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල සමහර දේවල් අපිට ලොකු අරගල කරලා බේර ගන්න පුළුවන්. බේර ගන්න නෙමෙයි යම්කිසි ආකාරයක ඒ කියන්නේ අරගලයකට යන්න පුළුවන්. බේර ගන්න කෙසේ වෙතත්. දැන් අපි මේ ගින්විල්ලලා ව්‍යාපෘතිය පහුගිය දවස්වල තරමක් දුරකට පාලනය කරගෙන තියන් හිටියේ ඒ ව්‍යුහයක් තුල. හැබැයි ඒ කියන්නේ ඒක සම්පූර්ණ මේ නිවැරදි ව්‍යුහයක් විදිහට අපි දකින්නේ නැහැ. අධිකරණ ක්‍රියාවලියට යන්න පුළුවන්. එහෙම තත්ත්වයන් තියෙනවා. හැබැයි මේ සියලුම දේවල් මෙහෙම එලාගෙන ගියාට මේවා මූලයන් බැලුවොත් මීට වැඩිය හාත්පසින්ම වෙනස්. දැන් මේ සිදුවීම් ටික තමයි අපිට පේන්නේ. නේද? ගින්විල්ලලා ව්‍යාපෘතිය යනවා මෙහෙම යනවා. දැන් මේවත් එක්ක බද්ධ වෙලා තියෙන අපි ජාතික භෞතික සැලැස්ම බැලුවොත් එහෙම මේවා ඊටාම පැහැදිලිව තියෙනවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඉවෙලා. දැන් 1900 2011 2030 ජාතික භෞතික සැලැස්මත් එහෙම නැත්නම් 2018 2050 ජාතික භෞතික සැලැස්මත් බැලුවොත් එහෙම මේ මහා නගර ඉදි වෙලා ඒවත් එක්ක ඇති වෙන මේ සංවර්ධන ව්‍යාපෘතියක් යනවා. ඒවත් එක්ක බැඳිච්ච තව මේ ඉඩම් අත්පත් කර ගැනීමේ ආන්ත්‍රණයකුත් තියෙනවා. දැන් ඒකට ඒවත් එක්ක තියෙන තත්වයන් අපි තවදුරටත් බැලුවොත් තමයි මේකේ තව යථාර්ථයන් අපිට පේන්න පටන් ගන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම 1996 අවුරුද්දේදී වාර්තාවක් ලෝක බැංකුව මගින් ඉදිරිපත් කරා අපේ රටේ කොහොමද මේ කුෂිකර්මාන්තය නගා සිටවන්නේ කියලා. එතකොට මේ වාර්තාවේ පැහැදිලිවම කියනවා අපේ රටේ මේ සුළු පරිමාණ කුෂිකර්මාන්තය කියන එක ඉතාම අවාසිසහගතයි. ඒ හින්දා අපි වාණිජ්‍ය වගාවන් වලට යන්න ඕනේ. ඒවට අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණය කරලා ඉවර වෙලා වාණිජ්‍ය වගාවන් සඳහා තමයි අපි පිවිසෙන්න ඕනේ. වාණිජ්‍ය වගාවන් හරහා තමයි අපේ රටේ මේ අවාසිසහගත මේ සුළු පරිමාණ කුෂිකර්මාන්තයේ වාසිසහගත ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් කියලා කියනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ දැක්ම. ඊට පස්සේ ආපහු 2015 අවුරුද්දේදී තව වාර්තාවක් එනවා. මම හිතන්නේ අපේ රටේ දරිද්‍රතාවය කොහොමද තුරන් කරන්න කියලා ඒ වාර්තාවේ පැහැදිලිවම ලෝක බැංකුව අපිට නිර්දේශ දෙන්නේ. ඒ වාර්තාව බැලුවහම පේනවා. ඒ වාර්තාවේ කියනවා අපේ රටේ මේ ආයෝජන එන්නේ නැත්තේ. අපේ රටේ මේ සංවර්ධනය කරන්න, අපේ රටේ ආයෝජන පහසුකම් වැඩි කරන්න තියෙන ප්‍රධාන ගැටලුව තමයි සංකීර්ණ ඉඩම් නීති පද්ධතිය. එතකොට මේ සංකීර්ණ ඉඩම් නීති පද්ධතිය ලිහිල්කරණයට ලක් කරලා මේ ක්‍රියාවලිය ඇති කරන්න ඕනේ කියලා ඒ පැත්තෙන් නිර්දේශ දෙනවා. ඒ අතරතුරදී මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති ස්කෑම්ප් රිපෝට් කියලා එනවා. ඒ කියන්නේ මේ ඉකෝසිස්ටම් මැනේජ්මන්ට් ප්ලෑන් කියන මේ මැනේජ්මන්ට් ප්‍රොජෙක්ට් කියන මේ සැලසුම ඒකත් ලෝක බැංකුව වාර්තාවක් මත ලෝක බැංකුව ණය ආධාර මත ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක්. ඒකේ කියනවා අපේ රටේ තියෙන රක්ෂිත වනාන්තර ජාලය පාලනය වෙන්නේ තාම සංකීර්ණ නීති පද්ධතියක් යටතේ. ඒ හින්දා මේවා වෙළඳ පොළට දාන්න බෑ. මේවා හරහා අපේ රටේ ආර්ථිකයට දායක කරගන්න බෑ. ඒ හින්දා අපේ රටේ තියෙන රක්ෂිත වනාන්තර ජාලය වෙළඳ පොළට දාන්න පුළුවන් විදිහට නීති ප්‍රතිසංස්කරණ ගේන්න කියලා ඉවෙලා. දැන් ඒක අපිට පේනවා දැන් මේවා එන්නේ මේ රජයන් යටතේද එහෙම නැත්නම් එතනින් එළියට එතනින් පිටතින් ඇවිල්ලි වෙලා අපේ රජයන් මේවා ප්‍රතිපත්ති මේ ව්‍යුහයකට ගෙනලා මේවා ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය සකස් කරනවාද කියන එක අපිට තාම හොඳින් පේනවා. අපි දන්නවා පහුගිය කාලේ පුරාම ඔය 1996 වාර්තාවත් එක්ක තමයි බලයටපත් වෙන හැම රජයක්ම මේ සුළු පරිමාණ කුෂිකර්මාන්තය පැත්තකින් තියලා ඒ වෙනුවට මහා පරිමාණ වාණිජ්‍ය කුෂිකර්මාන්තයට යන ක්‍රියාවලියක් තමයි ඇති කරන්නේ. ඒකට ඕන කරන ව්‍යුහයන් ගොඩනගන්නේ. දැන් ජාතික භෞතික සැලැස්ම ඔයගොල්ලෝ බැලුවොත් පේනවා 2011 2030 ජාතික භෞතික සැලැස්ම බැලුවාම පේනවා මේකේ කිසිම ආකාරයක මේ සුළු පරිමාණ ගොවියා, සුළු පරිමාණ දීවරයා, සුළු පරිමාණ නිෂ්පාදකයා මේ අපේ රටේ පුරවැසියා මේකේ නැහැ. එතනින් එළියේ තමයි සංවර්ධනය ගොඩනගන්න උත්සාහ කරන්නේ. ඒක තමයි සංවර්ධනය කියන එකේ පසුබිම අපිට පෙන්වන්නේ. දැන් ඒකේ පසුබිම පෙන්වන්න ගිහිල්ලා තමයි බිඳ වැටීම් සියල්ලම උනේ. දැන් උමාඔය කළා, උමාඔය ෆේල් වුණා. උමාඔය කරන්න ඉස්සෙල්ලා අපි දන්නවා මාගම්පුර වරාය කළා. ඒක ෆේල් වුණා. ඒක කොච්චර අපේ රටද බරද්ද කිව්වොත් එහෙම අපිට ඒක තියාගන්න බෑ, පවත්වගෙන යන්න බෑ. ඒ හින්දා අපිට චීන සමාගමකට බදු දෙන්න වුණා. 99 අවුරුදු බදු ක්‍රමයට. ඊට පස්සේ අපි මත්තල ගුවන්තොටුපළ හැදුවා. ඒක අපිට කොච්චර බරද්ද කිව්වොත් එහෙම ඒක පවත්වගෙන යන්න බෑ. අපි දැන් ඒක පළවෙනි සැරේ හැදුවා මේ ඉන්දියානු සමාගමකට බදු දෙන්න. ඒක එතකොට දැන් ඒක හරි ගියේ නෑ. දැන් එතකොට ඇමරිකානු සමාගමකට බදු දෙන්න දැන් සැලසුම් සකස් කරනවා. දැන් මේ විදිහට තමයි මේ සංවර්ධන සැලසුම් අපි දකින අපේ ඔළුවේ හදලා තියෙන චිත්‍රයක් විදිහට තියෙන මේ සංවර්ධන සැලසුම් වල යථාර්ථය ක්‍රියාත්මක වෙන්නේ.
දැන් එතකොට අපි අපි සංවර්ධන සැලසුම් කියලා හිතලා ඉවරලා ඒව ක්‍රියාත්මක කරන ක්‍රියාවලියට ප්‍රතිවිරෝධතාවය දක්වන හැම කෙනාම සංවර්ධන විරෝධීන් විදියට හංවඩු ගහලා ඉවර වෙලා එහෙම නැත්නම් පීඩණයට ලක් කරලා ඉවරලා මේ යථාර්ථවාදී සංවර්ධනයක් මේ සමාජගත කිරීමට තියෙන අවස්ථාව එහෙම නැත්නම් මිනිසුන්ට මේ right to development කියන අවස්ථාව ගොඩනගන්න තියෙන අවස්ථාවට ඒක ගොඩනගන්න කරන බලපෑම් ක්‍රියාවලිය බිඳවට්ටනවා. හැබැයි ඒක සමාජයට පේන්නේ හැම වෙලාවෙම ඊට වැඩිය වෙනස් පැතිකඩකින්. මම හිතන්නේ මම මේ මට්ටමින් නතර වෙනවා. මම මේ සිදුවීම් ඇතුළුව මේ ක්‍රියාවලීන් කිහිපයක් විතරක් ඒ කියන්නේ ලොකු විශ්ලේෂණයකින් තොරව නිකන් මේ වේදිකාවට ගෙනල්ලා නිකන් දැම්මා. ඊට පස්සේ සාකච්ඡාව තුළ තමයි මම හිතන්නේ මේක ගන්න ඕනේ. සංවර්ධනය කියන්නේ මොකද්ද? සංරක්ෂණය කියන්නේ මොකද්ද? ප්‍රතිපත්තිමය ව්‍යුහයන් කොයි විදිහට ගොඩ නැගෙන්න ඕනේ? එතකොට මේ ආණ්ඩු බලය වෙනස් කරලා අපිට මේවා ගොඩ නගන්න පුළුවන්ද? හරි. මේ සියලුම සාකච්ඡාව මෙතනින් එළිය අරගන්න ඕනේ. එතනින් එළිය ගන්න ඕන සාකච්ඡාවට ඕන කරන අපි කියන අර අඩුම කුඩුම ටිකක් තමයි මම දැම්මේ. හරි. බොහොම ස්තුතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය